बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि आनातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि श्रामेवमध्यपमादधाना वेरमणि सिक्खापदं समादियामि समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु धम्मस्य कालोऽयं बद्धंता धम्मस्य कालोऽयं बद्धंता धम्मस्य नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से तपोच ब्रह्मचर्यञ्च आर्य सत्यानदर्शनं
අද අපගේ නායක මාහිමිපාණන් වහන්සේ අපේ පොඩි සාම්බුරුවන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. සද්ධාකාමී පින්වතුනි, අද මේ මැදින් පොය දවසේ සන්ධ්‍යා භාගේ ධර්ම දේශනාව සිදු කර ගන්නයි මේ පින්වත් පිරිසගේ අභිලාෂය. විශේෂයෙන් මේ ධර්ම දේශනාව සිත ඒකාග්‍රතාවයේ තබාගෙන බුද්ධ ගෞරවය ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ශ්‍රී සද්ධර්මය අපි මම ශ්‍රවණය කරනවා බොහොම ගෞරවයෙන් කියන හිත ඇති කරගෙන ආර්ය මහා සංඝරත්නයේ සරණ යන ත්‍රිවිධ රත්නයේ සරණ යන උපාසක උපාසිකාවන් හැටියට මම අපි පිළිවෙත් පුරනවා කියන සිත ඇති කර ගන්නවා. විශේෂයෙන් අපේ නායක මාහිමිපාණන් වහන්සේ සඳහන් කළා භාවනාවත් සිදු කරන්ට ධර්ම දේශනාව වගේ බොහොම හොඳ අනුශාසනාවක්. ඒ භාවනාව කියන එක තමන්ගේ ජීවිතේට සීමාවක් නොමැතිව සීමා රහිතව අපි මේ ප්‍රතිපත්ති තුළ භාවනාවට අනුව ජීවිතේ ගොඩනගා ගන්න උත්සාහ ගත්තොත් සතර ඉරියව්වේ ඉරියව් හතරක් පවත්වනවනේ අපි. ඒ ඉරියව් හතරම යෝනිසෝ මනසිකාර. එහෙමත් නැත්නම් සති සම්පජනේ. එහෙමත් නැත්නම් සිහිය පිහිටුවා අපේ එදිනෙදා ජීවිතේ කරන කියන සියලු කටයුතු ඒ අයත් සමග කරන සම්බන්ධකම් හැම දෙයක් නුවණින් කල්පනා කරනවා. මේ ධර්මයක් ඒකට බද්ධ කරගෙන ජීවිතේ තමන් ජීවිතේ ධර්මාන ධම්ම ප්‍රතිපත්ති තුල පිළිවෙත් පුරන්න උත්සාහ ගන්නවනම් ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. දැන් මේ පින්වත් පිරිස එහිම පිළිවෙතක් අනුගමනය කරනවද? දැන් මේ භික්ෂුව පිළිබඳව භික්ෂුවට කියන්න පුළුවන් කොහොමද මේ ඉරියව් පවත්වන්නේ,
කොහොමද ධර්මයේ ජීවිතයට ගොඩනගාගෙන අසුද්ධ තැන් අඳුනගෙන අසුද්ධ තැන් ප්‍රහාණය කරලා සුද්ධ භාවයටපත් වෙන්න ධර්මයේ සමග ජීවිතේ ගොඩනගාගෙන යන ප්‍රතිපදා කොච්චර දුරට සාර්ථකව සිදු කරනවද කියලා මේ භික්ෂුවට හෘද සාක්ෂිය තිබෙනවා. හිතට බොරු කරන්න බෑනේ. හිත තමයි කුසල් කරන්න අකුසල් කරන්නත් මුල් වෙන්නේ. ඒ නිසා හිත පාලනය කරගන්න දර්ශනයක් බුදුහාමුදුරු දේශනා කළේ. හරිම නිදහස්ව හිතන්න පුළුවන්. එහි පක්ෂික එව බල ඕපනයික ඕනම කෙනෙකුට විවෘතයි. පච්චත්තං වේදිතබ්බෝ ප්‍රත්‍යක්ෂ ලෙස තමන්ට බුද්ධියක් තියෙනවා. තමන්ගේ ස්වම් බුද්ධිය තුලින් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අපට ඒ ශ්‍රී සද්ධර්මය දේශනා කරලා මාවත පෙන්වලා දීලා. ඒ මාවත සුද්ධ කරගෙන යන්න ඕන කවුද? තමන්නේ. තමාගේ ගැලවීම තියෙන්නේ තමන් ළඟ. ගැලවෙන මාවත තමයි බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්නේ. එහෙනම් මේ මාවත තමන් හිතේ ප්‍රසාදය ඇති කරගෙන උනන්දුවක් නැත්තම් ඒකට කියනවා කෙලෙස් භවන වීර්යය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ගම්බීර ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි තමන්ගේ අචල ශ්‍රද්ධාව තියෙන්න ඕන. ඒ ශ්‍රද්ධාව තියෙනවා නම් ඒක තව තවත් වැඩි දියුණු කරගන්න තමන් අවශ්‍ය පසුබිම තමා තුළින් මතු කරගෙන යන්න ඕන. එහෙනම් සුළු වේලාවක් අපි දැන් මෛත්‍රී භාවනාව කරලා තියෙනවානේ. මෛත්‍රී භාවනාව හොඳයි. එහෙනම් හොඳට තමන්ට පහසු ඉරියව්වකින් ඉන්න පුළුවන්. පහසු ඉරියව්වකින්. පහසු විදිහට අපි මෛත්‍රී භාවනාව සුළු වේලාවක් අපි කිව්වොත් ගොඩක් මම මේ මනස සුවපත් කරන්න සිතේ සමාධිය පිහිටුවාගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරා මට පිටුවහලක් වේවා කියලා හිතාගෙන මා ජීවාට පස්සේ මේ විදිහට හිතින් මෙනෙහි කරා. බොහොම සෞම්‍ය මට්ටමින් දැස් පියාගෙන හිතින් මෙනෙහි කරා. හොඳයි.
ईर्ष्या दुख पीड़ा नित्यक सप्त कमेत्तिक विमुक्ति
සමාන
පසුවේ චිත්ත ඒකාග්‍රතාවයේ තබාගෙන ශ්‍රවණය කළොත් දේශනා කරන මේ භික්ෂුවට දේශනාව ශ්‍රවණය කරන ඔබ හැමදිනාටම මෙලොව සැලසෙන්න පුළුවන් පරලොව සැලසෙන්න පුළුවන් ලෝකෝත්තර වශයෙන් සැනසීම ලබා ගන්නට පුළුවන්. මාතෘකාවට ගත්ත ගාථා පාඨය පිළිබඳව මේ පින්වත් පිරිස හොඳට සජ්ජායනා කරලා ඒ පිළිබඳව දැනීමක් තියෙනවා. එහෙම නේද? මහා මංගල සූත්‍රයේ ගාථා පාඨය තපෝච කියලා කියන්නේ කොහොමද? දැන් අපි ව්‍යවහාර භාෂාවේ සඳහන් කරනවා නේද? වයසට ගිය ඇත්තන්ට තපෝච කියලා කියනවා නේද? වයෝවෘද්ධ තපෝවෘද්ධ එහෙම සඳහන් කරනවා. දැන් මේක මේ ධර්මයේ පැත්තෙන් තපෝච කියලා කියන්නේ ධර්මයත් එක්ක තමන්ගේ ජීවිතේ ගොඩනගාගෙන ඒ තුලින් නිවීම අභ්‍යන්තරයෙන් මතු කරගත්ත කෙනාට තමයි තපෝච කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එහෙනම් මම එතන ඉන්නවද? ටිකක් විමර්ශනය කරලා බලන්න ඕන. ඊළඟට බ්‍රහ්මචර්යයන්ට දැන් බ්‍රහ්මචර්යයන්ට කියලා කියන්නේ අබ්‍රහ්මචර්යාවෙන් බැහැර වෙලා මම බුදුරජාණන් වහන්සේගේ බුදු පිළිවෙත අනුගමනය කරන ශ්‍රාවිකාවක් ශ්‍රාවිකෙක්. දැන් අද උදේ අට්ඨාංගික උපවත සීලේ සමාදන් වුණානේ. එතකොට පොහොය දවසට සාමාන්‍ය දවසට පංචශීල ශික්ෂාපද මම ඒක වචනට පමණට සමාදන් වුණේ. ඒක දන්නේ කවුද? තමන් පමණයි දන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ තමන්ට ආලෝකයක් වෙන්න. තමන්ට පහනක් වෙන්න. අන්න එතන තමන් මත කරගන්න ඕන.
තමාගේ ගැලවීම තියෙන්නේ තමාණංගයි. ගැලවෙන මාවත පෙන්නලා දුන්නා. මාවත සුද්ධ කරගෙන යන්න ඕන කවුද? තමා. එහෙනම් මෙන්න මේක සෑම ක්ෂණයකම තමන්ගේ ජීවිතේ බද්ධ කරගන්න ඕන. ජීවිතේට මේ ඖෂධය බද්ධ කරගෙන තමයි ජීවන රටාව ගෙනියන්න ඕන. එහෙම නැතුව දැන් අපි ඉඳලා ගන්න කොටද පොළව අතු ගන්න නේද? මිදුල අතු ගන්න. ඒ වෙලාවට විතරයි නේද ඉඳලා මතක් වෙන්නේ. එතකොට අර සමාදන් වෙච්ච ශික්ෂාපද පහක් ඒහා සමානවම තමයි බහැරකලොත් ඉඳලා අවශ්‍ය වෙන්නේ මිදුල අතු ගන්නට විතරයි. එහෙම නේද? එහෙම නෙමෙයි වෙන්නේ. තමන් ජීවිතේ බුදුහාමුදුරුවන්ගේ බුදු සරණ යන ධර්ම රත්නේ සරණ යන ආර්ය මහා සංඝ රත්නේ සරණ යන ශ්‍රාවකයන් බවට පත් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ බික්ඛු බික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිස මගේ ශ්‍රාවකයෝ. එහෙනම් දැන් ඔබ හැම දෙනාම ශ්‍රාවක සත්‍යයටපත් වෙලායි තියෙන්නේ. උපාසක කියන්නේ කාටද? උපාසක උපාසිකා කියලා කියනවා නේද? පිරිමි ඇත්තන්ට උපාසකයා කියනවා නේද? අපේ උපාසක අම්මලට උපාසිකා කියනවා. උපාදානය ඡේ කරපු කෙනාට තමයි උපාසකයා කියන්නේ. දැන් මම උපාදානය කොච්චර දුරට ප්‍රහාණය කරලාද තියෙන්නේ? තමන් පිළිබඳව දන්නේ තමන් පමණයි නේද? උපාදානය කියන්නේ මොකක්ද? ඇලීම. මම කොයි පැත්තටද වැඩියෙන්ම ඇල්මක් දක්වලා තියෙන්නේ? බැඳිලා තියෙන්නේ. දැන් බලන්නකො ටිකක් විමර්ශනය කරලා. දරුවන්ට බැඳිලාද? මේ පංචේන්ද්‍රියයන් ආධාර කරගෙන බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරේ මේ බාහිර ලෝකේ ස්වභාවය තමන්ගේ බඹයක් පමණ ලෝකෙ තුලින් දකින්න. ඒකත් ලෝකයක්. ඔය බාහිරින් ඔය පේන්නේ ලෝක, එක ලෝක. ඔය ලෝකේ කොහොමද සියලු දේවල් සිදු වෙන්නේ කියලා දන්නේ කවුද? තම තමන් පමණයි. තමන්ගේ ලෝකේ තමන් ජය ගන්න ක්‍රමයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. අන්න ඒකට මාවත ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ මාර්ගයේ තියෙන පළවෙනි අංගය තමයි
සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය තුළ සිත පිහිටුවාගෙන තමන් ජීවිතේ ගොඩනගාගෙන යන්න ඕන. ඉරියව් 4ක් පවත්වනවා. එතකොට දැන් පොහොය දවසට අට්ඨාංගික උපෝසථ සීලය සමාදන් වුණා. ඒක කොච්චර දුරට සමන් ඒක ප්‍රායෝගිකව සමාදන් වුණාද කියලා තක්ෂේර කරන්න පුළුවන් වෙන්නේ තමන්ටම. අන්න එතන තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ තමන්ගේ බුද්ධිය තුලින් තමාව දකින්න තමාට තමන් පහනක් වෙන්නේ. එහෙනම් මෙන්න මේ පංච ඉන්ද්‍රියයන් ආධාර කරගෙන පංච කාමයට ගොදුරු නොවි පංච කාමයේ කියලා කියන්නේ කොහොමද? ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කායට පහස, මෙන්න මේ දේවල් තමන්ට අවශ්‍යයි. තමන්ගේ ජීවිතේ මේ ශරීර කූඩුවේ හුස්ම ටික වායු තලයට මුසු වෙන තාක්කල් තමන්ගේ මේ කූඩුවට අවශ්‍ය ඉන්ධන පහසුකම් තමන් ලබලා දෙන්න ඕන. එතකොට ඒ සියලු දේවල් තමන් ලබා ගන්න තමයි මෙන්න මේවා ආධාර කරගන්නේ. මොකද මේක තනියෙන් බෑනේ. පුළුවන්ද? සම්මුතියට අපි කවුරුත් එකතු වෙනව නේද? දැන් සම්මුතිය තුලනේ දැන් අපි මේ ජීවන රටාව ගෙනියන්නේ. පරමාර්ථ පැත්තෙන් බලනකොට කවුරුත් කොහොමද ආවේ? තනියම නේද ආවේ? එහෙම නේද? පෙර සංසාරේ සම්බන්ධකමක් තිබිච්ච නිසා ඒ සම්බන්ධකම උඩ ඒ ශක්ති ගුණ වලට සාපේක්ෂව අම්මා තාත්තා හැටියට කලලයක් හැටියට බිහි වුණා. ඒ මේ භික්ෂුවත් එහෙමයි, ඔබ හැමදෙනාමත් එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කලලයක් හැටියට බිහි වෙච්ච කලලේ සමහර වෙලාවට ඒ ක්ෂණය තුලින්ම නැති වෙන්න පුළුවන්. එහෙම මේ ඇත්තන්ට සමහර වෙලාවට ඒ වගේ සිදිබීම් වලට මුහුණ දෙන්න ඉඩ තියලා ඇති. අර ගබ්සා වුණා කියලා කියන්නේ දරුවෝ හම් වෙනකොට මේ විශ්වාස කලලයක් හැටියට බිහි වෙලා කොපමණ වාර ගණනක් නැති වුණාද කියලා කියන්නේ. ඔබ හැමදෙනාම එහෙමයි. එච්චරටම සංසාර ගමන බයයි, සංසාර ගමන දිගයි. දැන් මේකට බුදුහාමුදුරුවෝ එක වචනයක් දෙනවා. මොකද්ද? ධර්මයේ පැත්තේ එක්ෂණික මරණ. මොකද්ද? උපතයි මරණයි දෙකම එකට සිදු වෙන්නේ. උපතයි මරණයි දෙකම එකම මොහොතේ සිදු වෙන්නේ. දැන් අපි හොඳයි නරකයි සැප කෙලවර දුක සැපයි දුකයි දෙකම එකට සංකලනය වෙලා තියෙන්නේ. මේ එක ඒකෙන් තමයි මම පෙන්නලා දෙන්න හදන්නේ. එක්ෂණික මරණය වගේම තමයි අපි පරිභෝජනය කරන අල්පෙනෙත් ඉඳලා
සියලුම දේවල් මේ ශරීර කූඩුවත් එක්ක මේක සවිඥානිකයි. මේ භික්ෂුව ඇතුළු ඔබ හැමදෙනාගේම මේ සවිඥානික. ඒ කියන්නේ හැට පෙනෙන ඉනිකුන්නගේ ඉඳලා හැම සත්වයෙන්ම සවිඥානික. මේක අවබෝධ කරගන්න කවුද? මනුස්සයා. වෙන කිසිම සත්ත්වලාභයකට බෑ මේ අවබෝධය ඇති කරගන්න. මේ උතුම් සැපය මත කරගන්න. එහෙනම් එච්චරටම උත්තරීතරයි මේ මනුස්ස ආත්මය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ දුර්ලභංච මනුස්සත්තං. මනුස්ස ආත්මයක් ලබලා උප්පත්තිය ලබන්න හරිම දුර්ලභයි. ඒකට බුදුරජාණන් වහන්සේ උපමාවකුත් සඳහන් කරනවා නේද? කන කැස්බෑවා වියසිදුරෙන් අහස්ස දකින්නවා වගේ. එහෙනම් දැන් අපට ඒක ලැබිලා තියෙනවා නේද? ඒ ළඟට තවත් භාග්‍යවන්තයි අපි. පංච ඉන්ද්‍රියයන් ගොඩට පිහිටලා තියෙනවා නේද අපි? ඇස් හොඳට පේනව නේද? හැබැයි දැන් නම් ටිකක් අක්‍රීය භාවයටපත් වෙනවා. මොකද අර එක්ෂණික මරණේ සිදුවෙච්ච මොහොතේ ඉඳලා ඒ කලලේ බිඳු වයස, ලදරු වයස නේද? බිඳු වයසෙන් මව් කුසෙන් මාස 9න් බිහි වෙනවා. සමහරට මව් කුසේදීම බිහි වෙන මොහොතේ නැති වෙන්න පුළුවන්. මාස 3ෙන්ද ඒවා කියන්න බෑ. තනාගරැඳි පිනිබිදක් වගේ මේ ජීවිතේ. රූපය පිරිපිරි බිඳිබිඳි යන එකක්. මේ මම නෙමෙයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. මේක මෙනෙහි කළා. මෙන්න කමටහන්. මෙන්න භාවනා. මේ භාවනාව ජීවිතේම භාවනාවක් කියලා එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙනම් මේක මෙනෙහි කරන්න ඕන. ඊළඟට මෞකුසෙන් බිහි වුණාට පස්සේ බිලිඳු වයස, ලදරු වයස, ළමා වයස, තරුණ වයස දශක 10ක් තියෙනවා. ඔය දශක 10 අතර වාර තුල වයසට යනවනේ. දැන් වයසට ගිහිල්ලා නේද? නමුත් බිලිඳු වයසට යන්න බැයිද? මතක කාලේ මත අතීතයේ මතක් ආවර්ජනය කරලා බලන්න බැරිද? ඒ කාලේ ලදරු වයස කොහොමද මම හිටියේ? ළමා වයස කොයි වගේ දේවල්ද මගේ තිබුණේ ගති ලක්ෂණ? කොහොම සියල්ලක්ම Tamange මේක ඇතුලේ තියෙනවා ගබඩාවක. බොහොමයක් මතක ශක්තිය තුලින් පිළිවෙතක් අනුගමනය කරනව නම් Tamanට ඒක හොඳට දකින්න පුළුවන්. එතකොට මේ සියලු දේවල් තමන්ගේ බුද්ධිය තුලින් තමන්ට භාවනාවට අනුව මෙනෙහි කරනකොට මේකේ අනිත්‍යතාවය දකින්න බැයිද? බැරිද දකින්න? අන්න බුදුහාමුදුරුවෝ දේශනා කළා රූපං අනිත්‍ය. දැන් එතකොට ඒ කාල වකවානුව තුල වේදනා, සැප වේදනා, සැපක් අපිට තියෙනවනේ ඒ කාලවල සැපත් විඳ දුකත් විඳ. සැපයි දුකයි දෙකම එකට තියෙන්නේ. එන වේදනා අනිත්‍යයි. මෙනෙහි කරන්න බැරිද? සංඥා අනිත්‍යයි. සංඥාව අනිත්‍යයි. සංකාර
දැන් අපි සංස්කාර කොච්චර සකස් කළාද? අතීත සංස්කාර වර්තමානට ගේනවා. ඒහා සම්බන්ධව අනාගතේ එක එක අදහස් එක එක බලාපොරොත්තු ඇති කරගෙන අතීතයයි අනාගතයයි දෙක එකට ගෙනලා වර්තමානයේ අපි මොන ආකාරයේ සිතිවිලි වලට ගොදුරු වෙලා කටයුතු කරනවද කියලා සියලු දේවල් දන්නේ කවුද? තමන්. ඒ සියලු දේවල් නිරීක්ෂණය කරන්න. ඒ සියලු දේවල් ධර්මයට අනුව තමන්ගේ ජීවනයේ අවශ්‍ය කරන සියලු දේවල් තමන්ට ධර්මයත් එක්ක ජීවිතේ ගොඩනගා ගන්න තමන් උපෝගී කරගන්න උත්සාහ ගැනීමක් සිදු කරනවා නම් අන්න ඒකට තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ තප්පෝච්ච කියලා. ඊළඟට අබ්‍රහ්මචර්යාවෙන් බැහැර වෙලා බ්‍රහ්මචර්යාවේදී දැන් අට්ඨාංගික උපෝසථ සීලේ සමාදන් වෙනවා. ඒක පිළිබඳව පොඩ්ඩක් බලන්න කොච්චර දුරට අපි ඒක පැත්තකට තියමු. පංචශීල ශික්ෂාපද පාඩුම තරමින් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා. ප්‍රාණඝාතයෙන් වැළකීලා සිටිනවා. දැන් ඒක අපි සම්මුතියට සඳහන් කළාට පින්වතුනි පරමාර්ථ පැත්ත තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන්ගේ ජීවිතේ තමන්ගේ ප්‍රාණය තමන් විසින් ඝාතනය කරගෙන තමයි තවත් කෙනෙකුගේ අඩුම ගානේ මధుරෙක් වුණා. අපිට වෙන දෙයක් ඕනේ මధుරෙක්. මధుරෙක් මරන්න පුළුවන්ද සතුටෙක්? පුළුවන්ද? සතුටෙන් මధుරෙක් මරන්න පුළුවන්ද? බයක් ඇති වෙනව නේද? ඩෙන්ගු මාරය මතක් වෙනවා. ඩෙන්ගු මාරය කියලා කියනවද? එහෙම නේද? ඩෙන්ගු මාරය. මధుරව වහපු ගමන්ම මරබියක් ඇති වෙයි. මොකද වෙන්නේ? ඒ එකම 10ක් උපදිනවා. ඒ එකම අත ගිහිල්ලා අර සතාව මරනවා නේද? තමන්ගේ ප්‍රාණය නෙමෙයි ඉස්සෙල්ලම ඝාතනය වුනේ. තමන් වලේ වැටිලා නේද ඒ සතාව හෝ කවුරු හෝ ගේ ජීවිතයක් විනාශ කරන්නේ. තමන් එතෙන්ටපත් වෙලා නේද? බලන්න පොඩ්ඩක් ගැඹුරෙන් හිතලා. ඊළඟට තමන් කැමතිද තමන්ගේ දෙයක් කවුරු හෝ හොරෙන් ගන්නවට? හොරකමනේ. ගන්නවට කැමතිද? නෑ. අන්න අයත් කැමති නෑ නේද? අන්න අයත් තමන්ගේ ජීවිතයට ආස වගේම තමන්ගේ දෙයක් කවුරු හොරෙන් ගන්නවට කැමති නෑ වගේම ඒකයි තමා තුලින් තමන් දකින්න. තමාට පහනක් වෙන්න. තමන්ට ආලෝකයක් වෙන්න. අන්න එතකොට තමන්ගේ දෙයක් තමන් කවුරු හෝ හොරකම් කරන තමන් අකමැති වගේ අන්න අය කැමති නෑ. එහෙනම් එතන තමන් ඉන්න ඕන. ජීවිතේ ගියා මට අයිති නැති දෙයක් මම ගන්නෙ නෑ. මම ගත්තොත් මගේ හිත මට වද දෙනවා. මං හිනහා වෙලා හිටියත් මගේ ඇතුලේ ගිනි ගන්නවා, පිච්චෙනවා, දැවෙනවා. එහෙම නේද? ඊළඟට තවත් එකක් තියෙනනේ කයින් කරන කුසල. මොකද්ද? කාමේසු මිච්ඡාචාර. එහෙම නේද?
එතකොට දැන් මේ ශික්ෂාපද සමාදන් වෙච්ච උපාසිකාව උපාසකයා සම්මතයේ බිරිඳ සම්මතයේ ස්වාමි පුරුෂයා තමන්ගේ ස්වාමි පුරුෂයාට පරිබාහිරව තමන්ගේ මාතෘත්වයට නොගැලපෙන විදිහට වෙනත් පර පුරුෂයෙක් එක්ක හිටියොත් ඒක ඉස්සල්ලාම පිච්චෙන්නේ දැවෙන්නේ කැවෙන්නේ කවුද? මොකද කාමයට ඇස් නැහැ. හැඟීම් වලට වාල් වෙන ප්‍රවණතාවය වැඩි. අපි කාගෙත් ඒක තමයි හැටි. ඒ හැඟීම් පාලනය කරගන්න ප්‍රතිපදාවක් තමයි බුදුහාමුදුරුවෝ අපට මහා කරුණාවෙන් පෙන්නලා දුන්නේ. එහෙනම් දෙන්දි හැඟීම් එනකොට කාමයේ ඇවිස්සෙනකොට ඇයි සඳහන් කරනවා බුදුහාමුදුරුවෝ කාමයට ඇස් නැහැ. ඇහෙන් කාමයේ උපදිනවා. බාහිර දකින්න රූප නිසා, කනට ඇහෙන ශබ්ද නිසා බාහිරින් කාමයේ ඇවිස්සෙනවා. නාසයට දැනෙන ගන්ධ කාමයේ කියලා කියනවා. දිවට දැනෙන රසය රස කාමයේ කියලා කියනවා. කායට දැනෙන පහස පොට්ටබ්බ කාමයේ කියලා කියනවා. මේක හරහා එක එක ආකාරයෙන් මනසට සිතිවිලි උපදිනවා. අන්න එතකොට දැන් තමන්ගේ බුද්ධිය තුලින් තමන්ව විමර්ශනය කරනකොට මගේ අසුද්ධ තැන් කොච්චර දුරට තියෙනවද කියලා තමන් විසින් හොඳට අධික්ෂණය කරනකොට දකින්න පුළුවන් නේද? දකින්න දහමක් බුදුහාමුදුරුවෝ දේශනා කළේ. දකින්න මොකද වෙන්නේ? සංසාර බය දකින්නවා. බය දකින්න හිත ගිනිගත් කෙනෙක් සිසිල් ජල ධාරාවක් සොයන්නාසේ මේ මාවත සුද්ධ කරගෙන යනවා. මොකටද? මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ මග, ඒ විමුක්තිය, ඒ සැනසීම ලබා ගන්න. එහෙම තමයි වාසකයාගේ ලක්ෂණය වෙන්නේ. උපාසිකාවගේ ලක්ෂණය වෙන්නේ. එහෙම නොවුනොත් පුළුවන් ද ස්වාමි පුරුෂයා හැටියට ස්වාමි දිනියේ ඉදිරියේ හිතේ පැකලීමකින් තොරව ඉන්න. පියතුමෙක් හැටියට දරුවන් ඉදිරියේ හිතේ අපහසුතාවකින් තොරව ඉන්න. වැරදි විදිහට වැරදි පැත්තෙන් තමන්ගේ හැඟීම් පාලනය කරගන්න බැරුව ඒ හැඟීම් වලට වාල් වෙලා ඒ වැරදි විදිහට කම්සප වින්දොත් ඒකේ අයිතිකාරය කවුද? කවුද අයිතිකාරය? තමන් ඒකේ අයිතිකාරය තමයි ඒකේ බීජ වපුරන්නේ. වපුරු බීජ නිලා ගන්නත් ඕන. තමන් විසින්මයි. මහා අහවල් එක්කිනා නිසා මේක කළා. මට හැඟීම් පාලනය කරගන්න බැරි වුණා. එක්ස්කියුස් එකක් නැහැ. ගුණ පසුපසෙන් ගැලමෙන් තමන් කරා එනවා ඒ අකුසලෙ. එනම් කයින් කරන අකුසල් වලින් බැහැර වෙන්න උත්සාහ ගැනීමක් සිදු කරන්නේ. අන්න ඒකට තමයි තප්පෝච බ්‍රහ්මචර්යංච අබ්‍රහ්මචර්යාවෙන් බැහැර වෙනවා. බ්‍රහ්ම විහරණයේ යෙදෙනවා. දැන් මම එතනදී ඉන්නේ කියලා කල්පනා කරලා බලන්න. මේ භික්ෂුවත් එක්කයි සඳහන් කරන්නේ. අපි මේ සංසාරේ ඕගෙට අහු වෙලා ඉන ගමනේ රැගෙන ආවේ මොනවද? මොනවද අරන් ආවේ? කුසල් අකුසල් පමණයි.
ආගන්තුකයෝ මේ භික්ෂුවත් ආගන්තුකයි. හොඳයි නැද්ද? මව් කුසේ ආගන්තුකයෙක් හැටියට කලලයක් හැටියට බිහි වුණේ අම්මගේ තාත්තගේ ආරාධනාවෙන්ද? ඔබ හැමදෙනාම මාත් නැහැ. මේක තමයි සංසාරේ ස්වභාවය. ආරාධනාවක් නොමැතිව අපි එනවා, ආරාධනාවක් නොමැතිව අපි යනවා. తాවකාලික අම්බලනවා. తాවකාලික කූඩුවක්. හැබැයි මේක తాවකාලිකයි, తాවකාලික අම්බලමක්, මේක අසුබයි, එහෙම එකක් නෑ. බුදුහාමුදුරු දේශනා කළේ හොඳ ධනාත්මක චින්තනය. හරි සතුටෙන් ඉන්න පුළුවන් දර්ශනය. මේක වැරදි විදිහට අපි පරිශීලනය කරපු නිසා තමයි මේ භික්ෂුවටත් වැරදුනේ, ඔබ හැමදෙනාටම වැරදුනේ. ඒ නිසායි මේ සංසාරේ තාම. පැහැදිලිද? අපේ අකුසලේ බල වැඩි. ඒ නිසා නැවතත් ඒ අකුසලයටම පොදුරු වෙවි යනවද, ඒ පුරුද්දම කරනවද කියලා තීරණය කා සතුවද තියෙන්නේ? කා සතුවද තියෙන්නේ? තමන් සතුවයි. සමාගේ ගැලවීම තමන් තුළින් මතු කරගන්න ඕන. එහෙනම් වචනෙන් කරන අකුසල් කීයක් තියෙනවද? කීයක් තියෙනවද? මුසාවාද, පරුසාවාච, සම්ප්‍රප්පලාප, විසුනාවාච. දැන් බලන්න ඕන තමන් විසින්ම තමන්ගේ පැත්තට ඇඟිලි හරවලා අපි බලන්න ඕන. මාත් එක්ක මේ සඳහන් කරන්නේ. මං ඒ සමාදන් වෙච්ච ඒ වචනයෙන් කරන ඒ ශික්ෂාපදයේ 4 කොච්චර දුරට ආරක්ෂා කරගෙන ඉන්නවා. Taman නේද දන්නේ? අන්න ඒකට තමයි කෙලෙස් තවන වීර්ය කියලා බුදුහාමුදුරු දේශනා කළා. ජීවිතේ ගියා. බුදුන් දහම් සංගුණ යන උපාසිකාවක් හැටියට මම මේ සමාදන් වෙච්ච ශික්ෂාපද මම ආරක්ෂා කරනවා. මම ජීවිතේ පූජා කරන බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, ආර්ය මහා සංඝ රත්නයට, ත්‍රිවිධ රත්නයට මගේ ජීවිතේ මම පූජා කරනවා කියන එක. ඒ සමාදන් වෙච්ච ශික්ෂාපදය වචනයෙන් කරන ඒ 4 මම ආරක්ෂා කරනවා. අන්න තපෝච බ්‍රහ්මචර්යය. අබ්‍රහ්මචර්යාවෙන් බැහැර වෙලා බ්‍රහ්මචර්යාවේ දෙනවා. ඊළඟට සිතිනුත් වෙනවනේ. මොනවද සිතට එන්නේ? වැඩියෙන්ම සිතට එන්නේ මොනවද? කැමැත්ත අකමැත්තනේ. මොකක් නිසාද? සක්කාය දිට්ඨිය නිසා. මොකක් නිසාද? සක්කාය දිට්ඨිය. අනිත් ඔය කයින් කරන අකුසලුත් වචනයෙන් කරන අකුසලුත් ඒවා සිදු වෙන්නේ සක්කාය දිට්ඨිය ප්‍රබල නම්. සක්කාය දිට්ඨිය ප්‍රබල තත්ත්වෙට අහු වෙනවම, ගොදුරු වෙනවම. ඔය සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මේ භික්ෂුව ඇතුළු ඔබ හැමදෙනාම සංයෝජන ධර්ම 10ක් ගෙනලා තියෙනවා. ඔය සංයෝජන ධර්ම 10 ශේකරන්නයි බුදුහාමුදුරුවෝ අපට
මහා කරුණාවෙන් ශ්‍රී මුඛයෙන් දේශනා කළේ. ප්‍රහාණය කරන මාවත සැලසුම බොහොම හොඳට පෙන්නලා දීලා තියෙනවා. සම්මා දිට්ඨි වගේම සම්මා සංකප්පය තුල සිට පිහිටුවා ගන්න ඕනේ. අන්න එතන තමයි තමන් සීලයක සිට පිහිටුවාගෙන අර ඒකාග්‍රතාවයේ සිට ඇති කරගෙන සමාධි සෝයෙන් දැන් සමාධි සෝයටපත් වුණානේ භාවනා කරලා. තමන්ගේ ජීවිතේ ධර්මයත් එක්ක ගොඩනගා ගන්න භාවනාවත් එක්ක තමයි ඒ දේ කරන්නේ ප්‍රායෝගිකව සතර ඉරියව්වෙ. තිත්තං නැගිටිනවා. කොහොමද නැගිටින්න ඕන? සිහියෙන්. චරං කොහොමද නැගිටින්න ඕන? සිහියෙන්. නිසින්නෝවා කොහොමද ඉඳ ගන්න ඕන? සිහියෙන්. උත්සාහ ඒක මේ බුදුහාමුදුරුවෝ බල කරලා නැහැ. පුළුවන්තරම් සිහිය පිහිටුවාගෙන වැඩ පිළිවෙතක් අනුගමනය කරන්න මාර්ගයක් තමයි බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නේ. එහි පක්ෂිකයි. මේක බල කිරීමක් නැහැ. Taman වපුරපු බීජේ. Taman ඒකට උත්සාහවන්ත වෙනවා නම් ඒකට තියෙන ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාව තියෙන්න ඕන ධර්මයේ කෙරේ. ඊළඟට වීර්යය තියෙන්න ඕන. කෙලෙස් තවන වීර්යය. ඊළඟට සතිය තියෙන්න ඕන. ඒක මේහා සමානව සමාධිය තියෙන්න ඕන. ඒහා සමානවම ප්‍රඥාව මේ පිළිවෙත පුරන ශක්ති ප්‍රමාණය මේක තමන්ගේ බුද්ධිය තුලින් ගටන්න අර මණිකක් උපදාන්න මණික තව තවත් දීප්තිමත් වෙනවා වගේ මේක තමන්ගේ තුලින් මේ ප්‍රතිපත්ති පුරන්න අන්න තපෝච බ්‍රහ්මචරියන් එහෙම නේද? එතකොට ඒ තපෝච බ්‍රහ්මචර්යාව තමන් විසින් හරියට අනුගමනය කරනවා නම් අර ලෝභය තියෙන්නේ කොතනද? සක්කාය දිට්ඨිය කියන තැන. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බස පරාමාස. කාම රාග, පටිගය, රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව. මේ සංයෝජන ධර්ම 10න් තුනක් ඡේ කරගත්තන ප්‍රධානම ප්‍රබලම තුන තමයි සක්කාය දිට්ඨියයි, විචිකිච්ඡාවයි, සීලබ්බත පරාමාසයි. මේ තුන ඡේ කරගත්තන අනිත් හත පුළුවන් බොහොම පහසුවෙන් තමන්ට ජය ගන්න. ඒ ප්‍රතිපදාව තුළ පිළිවෙත් පුරන්න පුළුවන්. එතකොට දැන් මතස ක්‍රියාත්මක වෙන්නේ මම මගේ ආත්මය කියන මිත්‍යාව තුලින්. ඒක නේද මෙතෙක් කල් අපි කරේ? ඒක නේද කලේ? එතන නේද අපි හිටියේ? ප්‍රියේ විප්පයෝගෝ දුක්ඛෝ කියන තැන නේද? අප්‍රියේ සම්පයෝගෝ දුක්ඛෝ කියන තැන නේද? යං කිංචි නලබති සම්පි දුක්ඛං කියන තැන නේද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන පංච උපාදානස්කන්ධයක්ම නේද සකස් කළේ? වැරදිනවා නේද? නැවතත් වරද්දගෙන යනවද? එහෙම නැත්නම් වැරදි හරි ගස්සගෙන යනවද කියන තීරණේ කා සතුටුද තියෙන්නේ? එහෙනම් මොකද්ද කරන්න ඕන? ලෝභය
ද්වේෂය කියන එක එනකොටම දකින්න ඕන. දොරටුපාලය ශක්තිමත් නම් අර ඉන්ද්‍රිය බල ධර්ම පහ තමන් පිළිවෙත් පුරන්න එක ශක්තිමත් වෙන්න දොරටුපාලය ශක්තිමත් නම් එන්න තැනම දකින්න. සිතට එන හැඟීම් කාමුක හැඟීම් වෙන්න පුළුවන්. හිතේ ව්‍යාපාද වෙන්න පුළුවන්. එක හැඩතල වලින් එනවා. ඒ සියලු දේවල් දන්නේ තමන්. ඒවා සියල්ලක්ම තමන් විසින්ම විමර්ශනය කරලා තමන්ගේ බුද්ධිය තුළින් 1000ක් ඇති නොවන ආකාරයට තමන් පිළිවෙත් පුරනවා නම් අන්න එතන තමයි අර ලෝභය ප්‍රහාණය කරන්න පුළුවන්. එතන තියෙන්නේ කුමක්ද? නැනස. මොකද්ද? නැනස. එතන තමයි නෙක්ඛම්ම සංකල්පනා. මොකද්ද? නෙක්ඛම්ම සංකල්පනා. ඒ නැනස තමයි ප්‍රඥා ඇසමෝදු වෙන්න මාර්ගය හදන්නේ. පැහැදිලිද? ප්‍රඥා ඇස අබ්‍රහ්මචර්යාවෙන් බැහැරවිලා බ්‍රහ්මචර්යාවේ යෙදෙන ශක්ති ප්‍රමාණයට තපෝත බ්‍රහ්මචර්යයන්ට ආර්ය සත්‍යාන දස්සන ආර්යවතුන් ආර්ය ශ්‍රාංක මාර්ගේ අවබෝධ කරගත්ත ශ්‍රාවකයෝ තමයි රහතුන් වහන්සේලා කියන්නේ. දැන් මේ මග යන්නේ. ඒ මග තමයි සුද්ධ කරගෙන යන්නේ. එහෙනම් එක ටික සුද්ධ වෙන්න තමන්ට දැනෙනවා තමන්ගේ ඒ වෙනද තිබුණු දුර්වලකම් වෙනද තිබුණු ඒ එක අතපසු විහිං වෙනද තිබුණු පසුබෑම් ඒ සියල්ලක්ම තමන්ගේ ළඟ දැන් නැහැ. තමන් දැන් ඉන්නේ අභ්‍යන්තරේ බාහිරින් නෙමෙයි. අභ්‍යන්තරේ මේ පිළිවෙත් පුරලා අභ්‍යන්තරේ නිවීමක් වතු කරගෙන අර ගොයම් කරලා අස්වැන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? කිරි වැඩි වෙන්න බිමට නැමෙනවා. අන්න නම්නිශීලී. තප්පෝච බ්‍රහ්මචර්යයන්ට ආර්ය සත්‍යාන දස්සන. බුදුහාමුදුරුවෝ දකින්නවා. ධර්ම රත්නයේ අසිරිය දකින්නවා. ආර්ය මහා සංඝ රත්නයේ අසිරිය දකින්නවා. එහෙම දකින්න උත්සාහ ගන්න අර සක්කාය දිට්ඨි ප්‍රහාණය කරගන්න පුළුවන්. සක්කාය කියලා කියන්නේ එකත් පැහැදිලි කරලා දෙන්න එපා. සක්කාය කියලා කියන්නේ සංසාරේ කරපු කුසල් හෝ අකුසල්. දිට්ඨි කියන්නේ ඒ කුසල් අකුසල් වලට සාපේක්ෂව සුවකයෙන් සිද්ධ කරන දිට්ඨි. එහෙනම් සක්කාය දිට්ඨි තුලින් අපි කුසලත් කරා අකුසලත් කරා. ඒක තමයි සංකත පැත්ත. මොකද්ද? දන් දුන්නා, සිල් සමාදන් වුණා, බණ භාවනාවද ප්‍රාර්ථනාවල් තිබුණා. එතන සංකත පැත්ත. දැන් බුදුහාමුදුරුවෝ ජීවමාන වෙන්න ප්‍රථමයෙන් සිද්ධාර්ථ කුමාරයා බිහි වෙච්ච මොහොතේ මහා මායා දේවිය කුමක්ද සමාදන් වෙලා හිටියේ? එහෙවත් සමාදන් වෙලා කියලා සඳහන් වෙනවා. සිද්ධාර්ථ කුමාරයාගේ අවදියේ මේ පංචශීල ශික්ෂාපද පහ තිබුණා. අට්ඨාංගික උපෝසථ සීලෙ තිබුණා. දස සීලෙ තිබුණා. බුදුවරු හිටියා. සංකත පැත්ත. බුද්ධ කෝලහලකුත් තිබුණා කියලා සඳහන් වෙනවා ඊට පස්සේ. ඒ නිසා මේක විනාශ කරේ සිද්ධාර්ථ කුමාරයා ගීගෙන් නික්මුණා. අවුරුදු 29 අවුරුදු 16 ආවහගා වෙලා අවුරුදු 29 වෙනකන් හිටියා. ඊළඟට අවුරුදු 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා. එක සාස්ත්‍රූ පසුපස ගියා. සිද්ධාර්ථ කුමාර කූඩුව මරලා තාපස කූඩුව ගත්තා. තාපස කූඩුව මරලා බුද්ධ කූඩුව ගත්තා. මොකද්ද ගත්තේ? බුද්ධ කූඩුව. බුද්ධ කූඩුව අරන් තමයි මේ උතුම්
ගම්බීර ශ්‍රී සද්ධර්මය දෙව් බමුණු සහිත ලෝවැසි සත්වයන්ට මහා කරුණාවෙන් දේශනා කළා. මේක තමයි බුදුහාමුදුරුවන්ගේ බුද්ධ අචිරිය සංකත පැත්ත බැහැර කරන්න ලෝකෝත්තර පැත්ත මතු කරගන්න. සංකත කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගය. දැනුත් කියන්නේ ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගය. එහෙම නෙමෙයිද? දැන් බලන්න කොච්චර දුරට කැමැත්ත අකමැත්ත තියෙනවද? එන සක්කාය දිට්ඨිය තියෙනවා. මතට ක්‍රියාත්මක වෙනවා. නැනස නැහැ. දන් දුන්නත් ඒකේ බලාපොරොත්තුවක් තියෙනවා. එහෙමද ඉන්නේ කියලා බලන්න. එතන තියෙන්නේ අම්බලාපොරොත්තුවක්. ඒකේ අස්සේ තියෙන්නේ හැමතිස්සෙම ගනුදෙනුව. ලෞකික පැත්ත. එතන තියෙන්නේ මිත්‍යා සංකල්පන, ව්‍යාපාද සංකල්පන, විහිංස සංකල්පන. එතන තියෙන්නේ අර තමන්ගේ කැමැත්ත අකමැත්ත ඉෂ්ට කරගන්න ප්‍රවණතාව. මෙතෙක් කල් ලෝක තමයි මේ භික්ෂුවත් කරගෙන ආවේ. දැන් ඒක බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගය ඒක වර්ධනය කරගන්නේ පිළිවෙත් පුරන්න තමයි මේ භික්ෂුවට ඔබ හැමදෙනාටම ඒ අසංකත පැත්තට යොමු වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. අන්න එතන තමයි මේ සියලු දේවල් ඇහැට දකින්න රූපය අනිත්‍යයි, කනට ඇහෙන ශබ්දය අනිත්‍යයි, නාසයට දැනෙන ගන්ධය අනිත්‍යයි, දිවට දැනෙන රසය අනිත්‍යයි, කයට දැනෙන පහස අනිත්‍යයි. මේවා අවබෝධ කරගෙන එහෙනම් මේ ඇහැ අනිත්‍යයි, ඊළඟට ඇහැට පේන රූපය අනිත්‍යයි, කන අනිත්‍යයි, ඒ කනට ඇහෙන ශබ්දය අනිත්‍යයි. පැහැදිලිද මේ කියන එක? නාසය අනිත්‍යයි, නාසයට දැනෙන ගන්ධය අනිත්‍යයි, දිව අනිත්‍යයි, දිවට දැනෙන රසය අනිත්‍යයි, කය අනිත්‍යයි, කයට දැනෙන පහස අනිත්‍යයි. මේක තිබුණා නෙමෙයි, තියෙනව නෙමෙයි. හොඳට බලන්න පොඩ්ඩක්. ටිකක් විමර්ශ හැබැයි පේනවා පීවිය හැට පේන්නේ ඉන්නවා වගේ. දැන් මේ භික්ෂුවක් ඉන්නවා වගේ පේනවා. මේ භික්ෂුවට පේනවා පීවිය හැට. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යං කිංචි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං ගලාගෙන යන දිය පහරකින් ජල දෝතක් ගන්න යන ක්ෂණය තුල චිත්තක්ෂණ 17කටත් වඩා වේගෙන් මේ සිත ක්‍රියාත්මක වෙනවා. එච්චරටම සිත වේගයි. එහෙනම් මේක අවබෝධ කරගන්න උත්සාහ ගන්නවා. මේ පිළිවෙත අනුගමනය කරන්න උත්සාහ ගැනීමක් සිදු කරනවා නම් අන්න එතනින් තමයි Tamanට අභ්‍යන්තරේ නිවීම මත කරගන්න පුළුවන්. කායික සුවතාවය ලබා ගන්න පුළුවන්. කායික සුවතාවයේ තියෙනවන්නේ මානසික සුවේ තියෙන නිසා. මානසික ඒකාග්‍රතාවයේ තියෙන නිසා. එහෙනම් මේ ලෝභය, ද්වේෂය, මෝහය ප්‍රහාණය වෙනකොට අර මිත්‍යා සංකල්පනා ප්‍රහාණය කරගන්න පුළුවන්. ව්‍යාපාද සංකල්පනා ප්‍රහාණය කරන්න පුළුවන්. විහිංසා සංකල්පනා, ඒ සියලු දේවල් තමන් විසින්ම තමයි අඳුනගෙන ඒවා බැහැර කරන්න එකතු කරගන්න ඕන. මොනවද? නෙක්ඛම්ම සංකල්පනා, අවිහිංසා සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා. ඒක තමන්ගේ ජීවිතයට බද්ධ කරගෙන ධර්මයත් එක්ක ජීවිතේ ගුණනගා ගන්නවා නම් අන්න එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙතෙක් කල නිවන වැවුනේ කාවිසින්ද නිවන වැහුනේ? කවුද නිවන වහගත්තේ? කවුද වහගත්තේ? කවුරුත් ඇවිල්ලා වැහුවද? තමන් විසින්මයි තමන්ගේ වල කපාගත්තේ. අර මම මුලින් සඳහන් කරේ ප්‍රාණාතිපාත ප්‍රාණඝාතය තමන් විසින් සිදු කරේ. තමන් බලේ වැටිලානේ. අදත්තාදානේ තමන් බලේ වැටිලානේ. ඒ හොරකම කළේ. කාම මිත්‍යාචාරය තමන් බලේ වැටුණානේ. ඒ වගේ තමයි වචනේ කරන ඒවත්. ඒ වගේම තමයි සිතින් කරන ඒවත්. ඉස්සලම් වැටෙන්නේ වලේ. එහෙනම් ඒක තමයි
Taman තමයි මේ බීජ වැපුරුවේ. එහෙම නේද? නම් දැන් ඒක Taman අවබෝධ කරගන්නවා. එහෙනම් මම වලේ නොවැටි බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ මාවතම සුද්ධ කරගෙන යනවා. එහෙනම් ඒ සුද්ධ කරගෙන යනකොට Tamanට පුළුවන් අන්න අර ලෝකෝත්තර පැත්ත සංකත පැත්ත බැහැර කළා අසංකත පැත්ත දකින්න. එතකොට මේ රූපේ ශුන්‍ය භාවය දකින්න පුළුවන්. මේ පංචේන්ද්‍රියන් හරහා ගන්න සියලු දේවල් ශුන්‍යතයි. රූපේ තිබුණ නෙමෙයි කියනව නෙමෙයි. වේදනාව තිබුණ නෙමෙයි කියනව නෙමෙයි. සංඥාව තිබුණ නෙමෙයි කියනව නෙමෙයි. සංකාරය තිබුණ නෙමෙයි කියනව නෙමෙයි. විඥානය තිබුණ නෙමෙයි කියනව නෙමෙයි. මෙන්න තමන්ට දැනෙනවා. මේ අවබෝධය ඇති වෙනකොට අත්හරින්න ඕනේ අත්හැරෙනවා. අන්න එතන තමයි මතු කරගන්න ඕන. ඒක මතු කරගන්නකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අර කාම ඡන්දය කියන එක ප්‍රහාණය කරන්න පුළුවන්. කාමෙට තියෙන කැමැත්ත සංසාරබයි දකින්න ඒ කාම සුකල්ලිකාන යෝගිතත් නතු නොවි අත්ත කිලමතාන යෝගිතත් නතු නොවි මජ්ක්‍ධිමා ප්‍රතිපදාව තුල පිළිවෙත් කරනවා. මදමාවත මිඩල් මාවත සංකත පැත්තෙන් බැහැර වෙලා අසංකත පැත්තට යොමු වෙලා ශුන්‍ය භාවයේ දකිමින් පිළිවෙත් කරනකොට නිමිත්ත නැහැ අනිමිත්ත වෙනවා. එහෙනම් අනිනිමිත්ත මතයක් නැහැ. කියන්නේ බලාපොරොත්තුවක් නැහැ. කුසල් කරන්නේ අත්හැරලා දන් දෙන්නේ අත්හැරලා දානේ කියන්නේ කුමක්ද? අත්හැරීම. අත්හරින්න අනිත් පැත්තෙන් රැස් වෙනවා. එහෙනම් අප්‍රණිතයි නිවනත් පැතුමක් නැහැ. තමන් වපුරපු බීජේ තමන්ට යහපත් බීජයක් නම් මෙලව පරලව ලෝකෝත්තර වශයෙන් සැනසීම ළඟා කරගන්න ආකාරයේ බීජයක් වැපුරුවා නම් තමන්ට පුළුවන් ඒ උතුම් සැපය මත කරගන්න කාමච්ඡන්දය ව්‍යාපාද තරහ එනකොටම දකින්න පුළුවන්. එන්නේ නැත්තේ නෑ. වරදිනකොටම දකින්න. දොරටු පාලය ශක්තිමත්. අර ඉන්ද්‍රිය බල ධර්ම පහ ශක්තිමත් තියෙන ප්‍රමාණයට පෙර පසු නොවි දකින්න. කීන මිද්දේ අකුසලයට ගොදුරු වෙන්න ප්‍රවණතාවය වැඩි වුණත් පෙරපසු නිවේක දැකලා ඒක ප්‍රහාණය කරනවා. උද්දච්ච කුක්කුච්ච සිත විසිරෙනවා. ඒ හැම දෙයක්ම සමන් දකින්න පුළුවන් නේද සමන්ට? වෙන කවුරුවක්වත් නෙමෙයි. දැන් මේ භික්ෂුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ උතුම් ගම්බීර ධර්මය තුල පිළිවෙත් පුරන ශක්ති ප්‍රමාණය මේ භික්ෂුවට සත්‍යයක් ලබා ගන්න පුළුවන් අභ්‍යන්තරේ. ඒ හා සමානවම මේ පින්වත් හැම දිනාටම තම තමන් සංසාරගත ගෙනාපු ඒ ශක්ති ගුණ වලට අනුව තම තමන්ට ගෝචර වෙන විදිහට ඒ සැපය තමන්ට භුක්ති විඳින්න පුළුවන්. ඊළඟට විචිකිච්ඡාව මේක ප්‍රහාණය කරා නම් අන්න වැහිච්ච නිවන මොකද වෙන්නේ? නැවත උද්දීපනය වෙනවා. එහෙනම් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්න පුළුවන් මාර්ගය හදාගත්ත ප්‍රහාණය කළා. විචිකිච්ඡාව ප්‍රහාණය කරන්න ශක්තිය මතු කරගත්තා. සීලබ්බස පරාමාස කියන එක ප්‍රහාණය කළා. මේ සංයෝජන ධර්ම තුන ශේකරා නම් අන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සෝවාන් මාර්ග ඵල ලබන්න පුළුවන්. කැමැතිද මාවතේ යන්න? ඒ මාවත සුද්ධ කරගෙන යන්න තමන් උත්සාහ ගන්නව නම් මේක බල කිරීමක් නෑ. මේක කාටත් බොහොම හොඳට මධ්‍යස්ථ භාවයෙන් තමන්ට මෙනෙහි කරන්න පුළුවන්. අදුම තරමින්
තමන්ගේ ජීවිතේ తాවකාලික අම්බලමක තමන් සිටින්නේ. తాවකාලික කූඩුවක් මේක. මං ආගන්තුකෙක්. මේ භික්ෂුව දකින්න දේ මේ හැම දිනාටම සඳහන් කරා. කොයි වෙලාවෙ මේක ෂේ වේද කියලා කියන්න බෑ. ජීවිතේ සනාගෙන පිනිබිදක් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එහෙමයි. එහෙම නේද? රූපය පිරිපිරි විනිවිද යන එකක්. වේදනාව ජීබුබුලක්. එහෙම උපමාවක් දෙනවා. සංඥාව මිරිඟුවක්. දැන් මෙතෙක් කල මේ භික්ෂුවක් ඔබ හැමදෙනාම මිරිඟුවක් පසුපස දුවන මුවපොව්වගේ තමයි මේ සංසාරේ පදිනින් මැරෙමින් ගමන් කරන්නේ. කොහොමද? මිනිස්සු වෙලාද? මිනිස්සු වෙලාද? හිතනවාද මිනිස්සු වෙලා කියලා? එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ නේද මුලින් අනුශාසනා කරේ දුර්ලභංච manussත්තං කියලා. manussාත්මවල උප්පත්තිය ලැබුවත් පංචේන්ද්‍රියන් තිබුණත් ඒ වගේම අංග විකල භාවයෙන් තොර වුණත් දැන් අංග විකල නැහැනේ අපි. මන්ද බුද්ධික භාවයෙන් තොර වුණත් නැවතත් අපි පංචේන්ද්‍රියන් මේ අහිමි වෙන්න පුළුවන්. මේක සදාකාලිකද? දැන්ටමත් Tamanට පේනවනේ Tamanගේ ශරීර කූඩුවේ අර ආවර්ජනය කරලා බලනකොට බිලිඳු වයස, ලදරු වයස, ළමා වයස දැන් තියෙනවද සක්‍රීය භාවය? අක්‍රිය වෙලා නේද? එහෙනම් මේක Tamanට අයිති නෑ කියලා Tamanටම Tamanගේ බුද්ධිය තුලින් වටහා ගන්න පුළුවන් නේද? Tamanට Tamanගේ ශරීර කූඩුවත් අවනත නෑ, වාරු නෑ. මේක රෝග ආකරකයක්. වයසට යනවා වගේ ලෙඩ වෙනවා. ප්‍රශ්න තියෙනවා. අනුසුර වලට භාජනය වෙනවා. මැරෙනවා. මේක තමයි මේ ලෝකේ පුදු ධර්මතාවය කියලා තමන්ගේ බුද්ධිය තුලින් අවබෝධ කරගත්තා නම් මේ తాවකාලික වින්දනයක්, මේ తాවකාලික සතුටක්. හැබැයි මේක අවබෝධ වුණාට පස්සේ තමන්ට පුළුවන් දුක ඇති නොවන ආකාරයෙන් දුක පිළිබඳව පිළිසඳ දැනගත්තා නම් දුක ඇති නොවන ආකාරයට හරිම සතුටෙන් ජීවිතය ගොඩ. ඒ මොකද දුක්ඛේ ඥානං කියන තැන තමයි දැක දුක පිළිබඳව පිළිසඳ දැනගත්තා. දුක්ඛ සමුදය ඥාන දුක ඇති උනේ මනසින් බලලා අර නිත්‍යයි සුඛයි ආත්මයි කියලා අර මිත්‍යාවට ගොදුරු වෙලා මුලා වෙලා ආපු නිසායි දැන් මං නුමුලාව කටයුතු කරන්නේ. මං දැන් මේ අවිද්‍යාවට ගොදුරු වෙලා නැහැ. මේ අවිද්‍යාවට ගොදුරු නොවි මම විද්‍යාව උපද්දව ගත්තා. මේ විද්‍යාව උපද්දව ගත්තා නම් අන්න එතන තමයි බුදුහාමුදුරු දේශනා කළේ. සැපේ තියෙනවා. ඒ සැපේ තමයි සදාකාලික සැපේ. අන්නේ සැපේ තමයි තමන්ගේ කල්යාණ මිත්‍රය හැටියට තමන් සමග සිටින්නේ. අන්නේ සැපේ භුක්ති විඳින්මින් තමයි අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ කම්පා වෙන්නේ. බොහෝම හොඳට ප්‍රසන්න මනසකින් ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්, භාග්‍ය උදා කර ගන්න පුළුවන් කම ලැබෙන්නේ. අන්න එතෙන්දි තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ ධම්මෝ හවේ රක්කති ධර්මචාරය. ධර්මයේ තුලින්ම තමන් ධර්මයට අනුව පිළිවෙත් පුරන ශක්ති ප්‍රමාණයට තමන් විසින්ම ආරක්ෂා වෙනවා. තමන්ගේ කල්යාණ මිත්‍රයා තමන්ගේ ආලෝකය තමන් විසින්ම තමයි මතු කරගත්තේ. එහෙනම් ඒ මතු කරගන්න සැපය තමයි මේ විමුක්ති සුවේ සාක්ෂාත් කරගන්න මාවත මතු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ මාවත මතු කරගෙන තමන්ගේ ජීවන රටාව ධර්මයත් එක්ක ගොඩනගාගෙන කටයුතු කරන්න ඔබ හැමදෙනා උත්සාහ ගත්තොත් මරණ මංචකේ මේ දැන් සිදුවන සතුටෙන් ඒකට මොන වෙන්න පුළුවන්. මරණය මෙනෙහි කරමින් ඉන්නවා. තමන්ගේ ශරීර කෝඩ උපමාවක් කරගන්නවා පිළිකුල් භාවනාවට. නැයිද පිළිකුල් භාවනාව මෙනෙහි කරන්නේ. කරාද මේක ඉස්සෙල්ලා? කළාද? නෑ නේද?
නෑනේ. කරේ නෑනේ කවුරුවත්. අද ඉඳලා කරා. පිළිකුල් භාවනාව ශරීර කූඩුව තුලින්ම දැන් පටික්කුල භාවය Tamanට දාන ටික ගන්නකොට උදේ. එතකොට වැසිකිලි කරනකොට පිළිකුල් භාවනාව මෙනෙහි කරන්න බැයිද? නානකොට උදේට නැගිටිනකොට අසුබේ මෙනෙහි කරන්න බැයිද? ශරීර කූඩුව කොටස් 32කින් නිර්මාණය වෙලා තියෙන්නේ මේකේ එකෙන් එක අයින් කරන්න බලන්න. කොක්කත් නෑ. මෙන්න මෙහෙම මේ පිළිවෙත අනුගමනය කරනවා නම් තමන් ඉන්නේ බොජ්ජංග ධර්ම වඩමින්. සති බොජ්ජංගේ බලන්න බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ කොයි පැත්තෙන් ගත්තත් එකට එකක් ගැලපෙනවා. ධර්ම විජය එන නිමිත්ත දකින්න පුළුවන්. කෙලස් තවන වීර්යය තියෙනවා දැන්. විරිය බොජ්ජංගේ. පස්සද්ධිය. දැන් ඒකේ ස්වභාවය දැකලා ඒ වීර්යය ඇති කරගෙන ඒක ප්‍රහාණය කළා. අන්න ප්‍රීතිය. ඊළඟට සමාධිය ඇති වෙනවා. ඊළඟට උපේක්ඛා බොජ්ජංගේ. බයිද මේක කරන්නේ? එහෙනම් ඒ කරන්නේ නැත්තේ. කරනවද? බොහොම හොඳයි. බොහොම සන්තෝෂයි. අයි පාරක් කියන්න බෑ. පුරුදු වෙනවා. බොහොම හොඳයි. ඒක තමයි වෙන්න ඕන. මේකට මුදල් ඕනද? මුදල් ඕනද මේකට? මුදල් ඕනද ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුල පිළිවෙත් පුරක්? මේකට කාගෙන්වත් අවසර ගන්න ඕනද? අවසර ගන්න ඕනද කාගෙන්වත්? මහත්කෙන්වත් කාගෙන්වත්? දරුවන්ගෙන්? නෑ. මේකට වෙලාවක් ඕනද? වෙලාවක් ඕනද? එහෙනම් ඒක කරන්න. එහෙනම් කරන්න. කරලා බලන්න. සිහියෙන් ඉන්න. සතර ඉරියව්වෙදිම. සීමා රහිත වෙන්න. සීමා රහිත වෙන්න සමාධිය වර්ධනය වෙනවා. සීල සමාධි ප්‍රඥා අන්න ඔය තුන වර්ධනය කරගන්න පුළුවන්. එතකොට අසංකත පැත්තට යොමු වෙලා තමන්ගේ අර විමුක්තිය අර සාක්ෂාත් කරගන්න පුළුවන්. එහෙම මාවතක් තමයි බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නේ. ඒ මාවත තමයි සුද්ධ කරගෙන යන්න ඕන. එහෙනම් ඒ අනුව කටයුතු කරන්න. දැන් ඔබ හැම දිනාටම තමන්ගේ සම්බුද්ධිය තුලින් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරපු මේ සී සද්ධර්මයේ බිඳක් ඔබ හැම දිනාටම ශ්‍රවණය කරන්න පුළුවන් වුණා. ඔබ හැම දිනාගෙන් දහම් එක පෑදීමට මේ දහම් ඖෂධය අමාමස්සක් වේවා. සංසාර බය දකීවා. සංසාර විමුක්තිය සාක්ෂාත් කරගන්න ඔබ හැම දිනාටම ඒක වාසනාව වේවා කියලා ආශිර්වාද කරනවා. හොඳයි. අද ඔබ හැම දිනා වගේම තවත් පිරිසක් සාදුකාර දෙමින් මේ ගම්බීර ධර්මයේ ශ්‍රවණය කරන් ත්‍යාදී පැහැදී සිටියා. සදේවලවට අධිපති ශක්‍රදයන් වහන්සේ ප්‍රමුඛ දසරාජ විරෝධ විරූපාක්ෂ වෛශ්‍රමණ සතරවරන් දිවි හාමුදුරන් වහන්සේලා සියලුම දිව්‍ය ලෝකවල දිව්‍ය රාජෝත්පයන් වහන්සේලා බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයන් වහන්සේලා අරූපී බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයන් වහන්සේලා අටමස්ථාන සොළොස්ථාන සතර දළදා වහන්සේලා ආරක්ෂා කරන සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා බෝධි සම්භාර පුරන මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවලෝකේශ්වර බෝසතාණන් වහන්සේ ඇතුළු සීළු බෝධිසත්ව දෙවිවරු විශ්වය පාලනය කරන්නා වූ සූර්ය දිවි රාජෝත්පයන් වහන්සේ චන්ද්‍ර දිවි රාජෝත්පයන් වහන්සේ විශ්වකර්ම දිවි රාජෝත්පයන් වහන්සේ පොළොව මහී කාන්තාවන් වහන්සේ ඇතුළු
ඒ විශ්වය පාලනය කරන දිවිවරු, වෘක්ෂ දේවතාවුන් වහන්සේලා, භූමාට දේවතාවුන් වහන්සේලා, මහා විෂ්ණු, කතරගම, ශ්‍රී සුමන සමන්, ශ්‍රී විභීෂණ, ඊශ්වර, ගණපති, නාථ, දැඩිබුන්නේ, ගම්බාර, සිද්ධපත්තිනි, සරස්වතී, ශ්‍යාකාන්තා, මහා ලක්ෂ්මී, වල්ලියම්ම, භද්‍රකාලි මෑණියන් වහන්සේ ඇතුළු ශිළුම දිව්‍ය සමූහයා මේ පින්බිම ආරක්ෂා කරන්නා වූ බෝධි හාමුදුරන් වහන්සේ, ධාතු මන්දිරය, බුද්ධ මන්දිරය ආරක්ෂා කරන සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා සාදුකාර දෙමින් පින් අනුමෝදන් කරන්න සෑදී පැහැදී සිටිනවා. දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා, දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගනිත්වා, ප්‍රාර්ථනීය බෝධියකින් අමහා මහ නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරය දීලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම විශේෂයෙන් අද මේ පින්කම සිදු කළේ ගාමිණී සමරකෝන් මැතිතුමා, එම මැතිණිය මියගිය විශේෂයෙන් පියාණන් වහන්සේ දෙපාර්ශ්වයේම ගුණදාස පියාණන් වහන්සේ, ඒ වගේම කුමාරසේන පියාණන් වහන්සේ ඇතුළු සියලුම දිවාරසේන පියාණන් වහන්සේ, ගුණදාස පියාණන් වහන්සේ ඇතුළු තමන්ගේ නමින් ජන්මාන්තරගත වෙච්ච සියලුම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්, එවැගේම මේ ධර්මයේ ශ්‍රවණය කරපු උවැසියන් නමින් මිය පරලෝ යන්ට දුරු සියලුම මියගිය ඥාතීන්ට මේ පින්බිම මෙන්ම අනිකුත් පූජනීය ස්ථානයන්හි ශාසනික මෙහෙවරක් සිදු කර අපවත් වීම දාල මහා බුදු පුත්‍රයන් වහන්සේලාට මේ පින්බිම මෙන්ම අනිකුත් පූජනීය ස්ථානයේ ශාසනික අභිවෘද්ධිය උදෙසා සිව්පසෙන් උපස්ථාන කරපු සතර පේරුවේ දායකකාර කාදීන්ටත්, රටදෑ වෙනුවෙන් සේවය කර දීපිදුවා වූ වීරෝදාර රණවිරුවන්ටත්, සුනාමි ව්‍යසනයෙන්, ජල ගැලීම් වලින්, නායයන් වලින්, නොඑක් ආපදා වලින් මිය පරලෝ යන්ට යෙදුණු සියලුම මියගිය ඥාතීන්ට, ඒ වගේම සියලු අසල්වැසි, ගම්වැසි, නගරවැසි, රටවැසි, ලෝවැසියන් නමින් සාදුකාරයක් දෙන්න. මිය පරලෝ යන්ට යෙදුණු සියලුම මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අත්ථ පරිස්කාර පූජා කරලා, දහම් කඳුළු පූජා කරලා, දහත් පූජා කරලා, ගිලම්පස පූජා කරලා මේ ආකාරයෙන් මේ ධර්ම දානමේ පින්කම සිදු කරලා කරගත් සීල කුසල සම්භාරයන් ඒ සියලුම මියගිය ඥාතීන් මෙන්ම විශේෂයෙන් මීට දැන් අවුරුදු දෙකකට කිට් වෙන්න එනවා ත්‍රස්තවාදී ඒ බෝම්බ ප්‍රහාරයෙන් ඒ අප්‍රේල් මාස 21 වෙනි දින ජීවිත 300 ගානකට කිට් වෙන්න ජීවිත වලින් සමුගත්ත ඒ සියලු මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සැප ඇති තැනකනම් සැපේ වඩාත් වර්ධනය කරගනිත්වා. දුක ඇති තැනකනම් සංසාර අපවැරද්දක් නිසා දුකෙන් අත මිදේවා, සපතකටපත් වෙත්වා, කෙලවර උතුම් නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරයක් දෙන්න මියගිය ඥාතිට පින් අනුමෝදන් කරන්න. හොඳයි, පළමු කොට දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්ථා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශත්ථා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්ථා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදාති. එත්තාවචාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු
අනුමෝදන්තු සබ්බේ නාගා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. හොඳයි, විශේෂයෙන් අපි මේ පින්කම දායකත්වයේ ලැබපු ගාමිණී ඒ සමරකෝන් මැතිතුමාගේ ඒ පියාණන් වහන්සේලා දෙපළ දිවාරසේන පියාණන් වහන්සේ, ගුණදාස පියාණන් වහන්සේ ඇතුළු වර්ග පරම්පරාවේ මීගිය ඥාතීන් ඔබ හැම දෙනාගේම මීගිය ඥාතීන් මේ පින් අනුමෝදන් කරගනිත්වා, සැපෙන් සැපයටපත් වෙත්වා, කෙලවර උතුම් නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා මීගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදං ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි, දෙවියෝ සන්තෝෂ භාවයටපත් වුණා. දේව සමාගමේ සාකච්ඡාවට බඳුන් වුණා. දිවසල වලින් පවන් සලලා විශේෂයෙන් අපේ ගාමිණී සමරකෝන් ඒ වගේම විශේෂයෙන් මතක් කර යුතුම පින් අනුමෝදන් වීමක් තිබෙනවා. අපේ මේ විහාරස්ථානයේ මූලික නායක මහිමිපාණන් වහන්සේ වෙන ගල් කඩවල චන්ද්‍රනන්ද හිමිපාණන් වහන්සේ ආදි කටුරුන් වහන්සේ, ඒ වගේම වර්තමාන මොරොත්ත වන හේමානන්ද හිමි වර්තමාන නේද? සෝම මේ හාමුදුරුවනේ මේ පන්සලේ ඔව් සෝමානන්ද හිමි, යක්කඩුවේ සුනන්දරාම හිමි යන්ගේ ගම, මේ යක්කඩුවනේ ගම. ඔව් ඉතින් මේ වර්තමානයේ අපේ විහාරාධි වහන්සේට උන්වහන්සේගේ ආදි කර්තෘ ගල් කඩවල චන්ද්‍රනන්ද හිමි යන් වහන්සේ අපවත් වෙලා, ඒ නිසා ඒ නායක මහිමිපාණන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වෙත්වා, නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරයක් දෙන්න. ඒ නිසා විශේෂයෙන් දෙවිගොල්ලෝ පින් අනුමෝදන් කළ දේව සමාගමේ සාකච්ඡාවට බඳුන් වෙලා අපේ මුරුත්තෙට්ටු වන සෝමානන්ද නායක මහිමිපාණන් වහන්සේ, උන්වහන්සේගේ ගම යක්කඩුව සුනන්දාරාමේ ඉනිගේ ගම. ඒ නිසා උන්වහන්සේ මේ කරන ශාසනික කටයුතු තව තවත් බොහොම හොඳට සිදු කරන්න අවශ්‍ය කායික ශක්තිය, මානසික ශක්තිය, නිරෝගී ශක්තිය ලබා ගන්න මේ තුලින් භාග්‍ය උදා වේවා. ඔබ හැමදිනාටම තුනුරුවන්ගේ සරණින්, දිව්‍යයන්ගේ රැකවරණින් ඔබ හැමදිනාම සම්මත ලෝකයේ කරන කියන රැකිරක්ෂා කටයුතු, ව්‍යාපාර කටයුතු යත්නම්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යත්නම්, ඉදිරි අනාගත ඉලක්ක කරගන්න යහපත් දේවල් නැත්නම් ඒ සියල්ලම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඔබ හැමදිනාගේම හිතේ සිට පාදාන්තයේ දක්වා ශරීරවල යම්කි රෝගකාරකයක් තියෙනවා නම්, පෙර සංසාරේ ගෙන ආපු අකුසල් මූලයක් විපාක දෙන්න තියෙනවා නම් ඒ සියල්ලම විහිද විශ්වංසනීය වෙලා තුනුරුවන්ගේ සරණින්, දිව්‍යයන්ගේ ආරක්ෂාව ආශිර්වාදයෙන් ඔබ හැමදිනාටම තව තවත් මෙවැනි උතුම් ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුල පිළිවෙත් පුරන්න, ඉස්ස ගිනිගත් කෙනෙක් සිසිල් ජල ධාරාවක් සොයන්නාසේ ඔබ හැමදිනාගේ විමුක්ති මාවත තමන්ගේ බුද්ධිය තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කර පෙන්වලා දුන්නේ මාර්ගතුස්සේ ගමන් කරමින් මේ සංසාර බය දැක සංසාර විමුක්තිය සාක්ෂාත් කරගන්න මාර්ගය උදා කර ගනිමින් මරණ මංචකයේදී මරණ බියක් නොමැතිව සතුටෙන් ඒ මරණය සිදු වෙන ආකාරය දකිමින් තමන් වපුරපු බීජට අනුව નિરાයාසයෙන්ම ඒ අස්වැන්න තමන්ට ලැබෙන බව නිතර මෙනෙහි කරමින් ධර්මයට අනුව ජීවිතය ගොඩනගා ගන්න භාග්‍ය උදා වේවා. අපගේ නායක මහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනාසමින් ධර්මයත් එක්ක ජීවිතය ගොඩනගා ගනිමින් පිළිවෙත් පුරන්න අවශ්‍ය ආයුෂයේ වර්ණයේ සැපේ බලේ ප්‍රඥා වැඩි දියුණු කරගෙන සතුටෙන් ජීවිතය ගොඩනගා ගන්න අවශ්‍ය පසුබිම හැදෙත්වා. අවසාන වශයෙන් දිව්‍යයන්ට, මියගිය ඥාතීන්ට ඔබ හැමදිනාටම
උතුම් විමුක්තිය සාක්ෂාත් කරගන්න මේ තුලින් භාග්‍ය උදා වේවා කියලා ආශිර්වාද කරනවා. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. අභිවාදන සීලිච්ච නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිභාන සම්පatti මිනාතේ සමිජ්ජතු